නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. වාසනාවන්ත සදහැවත් පින්වතුනි, අපි කවුරුත් සාදරයෙන් සරණ ගිය අපගේ ශාස්ත්‍රූන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේව තුන් ලොවේම පහන් සිතින් හඳුන්වනවා. බුදුරජාණන් වහන්සේ අනුත්තර පුරිස ධම්ම සාරථී වනසේක ගැන. පුරුෂයන් දමනය කිරීමෙහිලා අනුත්තරීය වූ ශාස්ත්‍රූන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පින්තිබිච්චි නුවණැති දෙවියන්වත්, පින්තිබිච්චි නුවණැති මනුෂ්‍යයන්වත්, නුවණැති බඹුන් ආදියත්, ඒ වගේම නුවණැති යක්ෂයනුත් දමනය කිරීම පිණිස පුදුමාකාර විදිහට දක්ෂ වුණා. එක්කෝ එර්දි ප්‍රාතිහාරයෙන්, එක්කෝ ආදේශනා ප්‍රාතිහාරයෙන්. ආදේශනා කියලා කිව්වේ හිත දකිමින්, අනිත් කෙනාගේ හිත දකිමින් කරන ප්‍රාතිහාරයෙන්. එහෙම නැත්නම් අනුශාසනා ප්‍රාතිහාරයෙන් බුදුරජාණන් වහන්සේ පින්තිබිච්චි නුවණැතියන්ව දමනය කළා. දැන් අද අපි මේ ඉගෙන ගන්න පුවත බුදුරජාණන් වහන්සේ ওই ප්‍රාතිහාර්ය තුනම පාවිච්චි කරලා මහා තේජස් ඇති, මහා ආනුභාව ඇති යක්ෂයෙක්ව දමනය කරපු පුවත. ආලවක සූත්‍ර දේශනාව. ආලවක නම් වූ මහා තේජස් ඇති, මහා ආනුභාව ඇති යකුන්ව දමනය කරපු අපගේ බුදුරජාණන් වහන්සේගේ අසිරිය. අද මේ දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ වාරියපොළ ගිනිපෙන්දේගම පදිංචිව සිට 2022 ජූනි මාසේ 9 වන දිනට මිය පරලෝ ගොස් වසර 23ක් සම්පූර්ණ වන පින්වත් KKA සෝමදාස ආදරණීය පියාණන්ටත්, ඒ වගේම ජූලි මාසේ 23 වෙනිදාට මිය පරලෝ ගිහිලා වසර 2ක් සම්පූර්ණ වන පින්වත් KG කල්යාණී කනත්තේ වැව ආදරණීය මෑණියන්ටත් පරලෝ ජීවිතයේ සැපේ පිණිස මේ පින් හේතු වේවා කියන අදහසින් පුණ්‍යානුමෝදනා කරන්ට පින්වත් KK සුනේත්‍රා කුමාරසිංහ වැඩිමහල් දියණිය විසිනුයි අද ධර්ම දානමය පින සිද්ධ කරන්නේ. පින්වතුනි, ආලවක සූත්‍ර දේශනාව කියලා කියන්නේ අපේ ජීවිතේට විශාල අර්ථයන් ගණනාවක් එකතු කරගන්න තියෙන බොහෝම වටින අතිශයින්ම මනහර සූත්‍ර දේශනාවක්. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර ධර්මයේ දේශනා කළේ ආලවක කියන යක්ෂයාගේ භවනේ. ඔය ආලවක යක්ෂයා වාසය කරපු භවන තිබුණේ පින්වතුනි අලව් රටේ විශාල නුගරුකක. ඒ නුගරුකේ තමයි කර්මානුරූපව ඔහුගේ විමානේ පහළ වෙලා තිබුණේ. ආලවක මේ සිදුවීම වෙද්දී බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න පෙර ආලවක කියලා කියන්නේ මිනිස් බිලි අරගන්න මුරු මුරුගගා මිනිස් මේ මිනිමස් කන හරීම රෞද්‍ර යක්ෂයෙක්. දෛනිකව මිනිස් බිලි ගත්ත කියනවා. දිනපතාම මිනිස්සෙකු බිල්ලට අරගන්නවා. ඒ බිල්ලට අරගන්න මිනිස්සයව මුරු මුරු කියන හඬින් කියනවා කන්නේ.
එහෙම මහා රෞද්‍ර යක්ෂයෙක් තමයි ආලවක. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් මහා විහෙරේ වැඩ ඉඳලා මහා කරුණා සමාපත්තිය ලෝකයේ දකිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ආලවකව. ආලවකගේ භවනට භාග්‍යතුන් වහන්සේ වැඩම කිරීම නිසා ආලවකටත් යහපත සැලසෙනවා. ඊළඟට මිනිසුන්ටත් යහපත සැලසෙනවා. ඒ වගේමයි මතු අනාගතයේ පවා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට පහසුව පිණිස සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව චිරපැවැත්ම වෙනුවෙනුත් මේ ආලවක දායක වෙනවා. මේ සියලුම කාරණා අසිරිමත් සම්බුදු නුවණින් දැක්කා. දැකලා තමයි බුදුරජාණන් වහන්සේ ආලවකව දමනය කිරීම පිණිස ආලවකගේ විමානයට වැඩම කළේ. ඒ විමානය තිබුණේ කොහෙද? අලව් රටේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කරන වෙලාවේ මේ අලව් යකා ආලවක යක්ෂයා හිමාලයේ තිබුණු යක් සභාවකට ගිහිල්ලා හිටියේ. යකුන් රැස්වීම. ඒ රැස්වීම ඉතින් මෙයා ප්‍රධාන චරිතයක්. හරි ආනුභාවයයි අනිත් යක්කු අතරේ සෑහෙන ගෞරවයට පාත්‍ර වෙච්චි සාමාන්‍ය යක්කු ගරු සත්කාර දක්වන යක්ෂයෙක් තමයි ආලවක. ආලවක රැස්වීමේ ඉන්න වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආලවකගේ විමානයට වැඩම කළා. ඒ ආලවකගේ විමානයට එන්න බෑ සාමාන්‍ය කෙනෙකුට. මේ විමානයට වැඩම කරන අයුරු බුදුරජාණන් වහන්සේ වැඩම කරන අයුරු බලාගෙන හිටියා ආලවකගේ සේවකයා. ඒ සේවකයාගේ නම ගද්‍රබ කියන යක්ෂයා. මේ යක්ෂයාට කර කියා ගන්න දෙයක් නැතුව ගියා. බුදුරජාණන් වහන්සේගේ ආනුභාවය නිසා භාග්‍යතුන් වහන්සේ විමානය ඇතුළටම වැඩම කරලා ඒ විමානය ඇතුළේ පළඟක් බැඳගෙන වාඩි වුණා. දැන් ගද්‍රබ දන්නවා ආලවක මේකට කැමති නැහැ. බුදුරජාණන් වහන්සේට තමන් ඇතුළට එන්න දුන්නා කියලා ආලවක දැනගත්තොත් එහෙම තමන්ටත් හානියක් කරන්න පුළුවන්. එච්චර දරුණු ආලවක. ඒ නිසා මං කල්ැතුවම මගේ ස්වාමී වූ ඒ ආලවක යක්ෂයා ළඟට ගිහිලා මේක කියන්න ඕන. එහෙම හිතලා ගද්‍රබ පිටත් වුණා අර රැස්වීමට. ගිහිල්ලා ආලවකට හීන්සීරුවේ කිව්වා අනේ බලන්නකෝ බුදුරජාණන් වහන්සේ වැඩම කළානේ ඔබගේ විමානෙට. නවත්ත ගන්න බැරි වුණා මට. දැන් අන්න විමානය ඇතුලේ වාඩි වෙලා ඉන්නවා මම මේ කියන්න ආවේ කිව්වා. එතකොට ආලවක කියනවා හා කට. ඕක මහා සද්දේ කියන්න එපා. ඒ මුඩු ශ්‍රමණයා මගේ විමානය ඇතුළට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා කියන එක මට හරි නෑ. ඒක මට මදි පුංචිකම. මේ රැස්වීම ඉවර වෙනාට පස්සේ මම ඒ ශ්‍රමණයා ගැන බලා ගන්න දැන් උන් හිටපු දෙන් කිව්වා. එතකොට ඉතින් ගද්දරබත් නිශ්ශබ්ද වුණා. හැබැයි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු සාතාගිර හේමවත කියන යක්ෂයෝ දෙන්න මේ යක්ෂ භාවට පැමිණෙමින් හිටියා. ඒ අයට අතරමඟදී බුදුරජාණන් වහන්සේ ආලවකගේ විමානයේ ඉන්නවා දකින්න ලැබුණා. ඒ අය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනාමාන කරලා ගරු සත්කාර දක්වලා තමයි රැස්වීමට එන්නේ. එද්දි මෙන්න රැස්වීමේ ආලවක අර සාතාගිර හේමවත දෙන්න මහා හඬින්ම ආලවකට කිව්වා අන්න ආලවක ඔබගේ විමානයේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ඔබට ලාභයක් කිව්වා. කිව් ගමන් ආලවකට කේන්ති ගියා. ඇයි දැන් මේක හංගගෙන ඉන්න උත්සාහ කළේ? කේන්ති ගිහිල්ලා සාතාගිර හේමවත දෙන්නට කියනවා ඔහෙලාගේ ඔය මුඩු ශ්‍රමණයාව මං විනාශ කරනවා. ඒ ශ්‍රමණයාව මට හම්බ වුණොත් හොඳයි මම බලා ගන්නම් කියලා. එතකොට සාතාගිර හේමවත දෙන්න කියනවා ආලවක බුදුරජාණන් වහන්සේට ඔහි මොනවා කරන්නද? ඔහෙට කොහොමද එහෙම ආනුභාවයක්? බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයේ ඉදිරියේ ඔහි නිකන් කෙනෙක් කිව්වා. ඒ කියනකොට ආලවකට තව කේන්තිය බලවත් වුණා. මේක විස්තරේ අටුවා විස්තරේ තියෙනවා පින්වතුනේ. කේන්ති ගියපු ආලවක හිමාල පර්වතයේ ඉඳලා හඬතල තියාගෙන ආවේ. මමයි ආලවක කියලා. ඒ ප්‍රදේශයේ හෙල්ලුම් කණ්ඩ හඬතල තියාගෙන තමයි ආලවක පැමිණිලා තියෙන්නේ. ඒ පැමිණෙනකොට
ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ විමානයේ ඇතුලේ පළඟක් බැඳගෙන වාඩි වෙලා ඉන්නවා දැක්කා. දැඟලා කේන්තියෙන් පුපුරු ගගහ ආලවකගේ ආනුභාවයෙන් නවවිධ වර්ෂාවලින් බුදුරජාණන් වහන්සේට පීඩා කරන්න උත්සාහ කළා. මහා සුළං එව්වා. ඒ සුළඟෙන් පීඩා කරන්න උත්සාහ කළා. ඊළඟට විශාල ජල ගෙඩි වතුර ගෙඩි වගේ වැටුනේ. එහෙම වැස්සක් මේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයට පීඩා කරන්න සීතල වැස්සක් එව්වා. කිසි දෙයක් කරන්න බැරුව ගියා. ඊළඟට ගල් වැස්සක්. ඊළඟට ආයුධ වර්ෂාවක්. අඟුරු වර්ෂාවක්. උණුවලු වර්ෂාවක්. වැලි වර්ෂාවක් සහ මඩ වර්ෂාවක් බුදුරජාණන් වහන්සේට එරෙහිව ආලවකගේ ආනුභාවයෙන් එව්වා. නමුත් මේ හැම දෙයක්ම පුස්සක් බවට පත් වෙලා ගියා බුදුරජුන්ගේ ආනුභාවයෙන්. භාග්‍යතුන් වහන්සේගේ 이르දි පෙළහර. භාග්‍යතුන් වහන්සේගේ ආනුභාවය අර උකුම වර්ෂා නිකන් ඔහි නැතුව ගියා. ඊට පස්සේ ආලවකට තිබුණු ආනුභාවයෙන් මහා ඝන අන්ධකාරයක් මෙව්වා. මේ අන්ධකාරය මවලා අඳුරෙන් බුදුරජාණන් වහන්සේව තැති ගන්නන්න හැදුවේ. බුදුරජාණන් වහන්සේ බුද්ධානුභාවයෙන් යුක්තව ඊටාම සුන්දර ප්‍රභාස්වර ආලෝකයක් මෙව්වා. ආලවකගේ අඳුර පහ වී ගියා. දමනය කරන්න බැරුව ගියා. එතකොට ආලවකට තිබුණා පින්වතුනි මේ ලෝකේ බලවත්ම ආයුධ හතරෙන් එකක්. මොනවද මේ ලෝකේ බලවත්ම ආයුධ? සක්දෙවිඳුගේ වජ්‍රායුධය කියලා කියන්නේ. බලවත් ආයුධය. වෙසමුණි මහරජුරුවන්ගේ වෛශ්‍රවණ දෙවියන්ගේ ගද්‍රායුධය කියලා කියන්නේ දෙවනි බලවත් ආයුධය. ඊළඟට යම රජුරන්ට තියෙනවා පාරාවලල්ල. ඒ පාරාවලල්ල කියලා කියන්නේ ලෝකේ තියෙන බලවත් ආයුධය. ඊළඟ එක තමයි ආලවකගේ චේලායුධය. මේ චේලායුධය කියලා කියන්නේ හරි බල සම්පන්නයි. මේ යෝගේ බල බලන්න. සක්දෙවිඳු බැරියලාවත් කේන්තියෙන් වජිරායුධයෙන් මහමෙර මතට ගැහුවොත් එහෙම මහාමේරු පර්වතයේ පොළොවේ ගිලෙනවා කියනවා. එච්චර බලයක් අර ආයුධේ තියෙනවා. ඊළඟට ඔය වෛශ්‍රවණ මහරජුරු සෝතාපන්න වෙන්න කලින් මාර්ගඵල අවබෝධ කරන්න කලින් අර ගද්‍රායුධය කියන එකකින් ගහලා තියෙනවා යක්ෂයන්ට. ඒ ගැහුවට පස්සේ බොහෝ යකුන්ගේ හිස් පැලිලා ඒ ගද්‍රායුධය තමන්ගේ අතට ආව කියනවා. ඉතින් සෝවාන් වුණාට පස්සේ වෙසමුණි මහරජුරු එහෙම එකක් කරලා නැහැ. සෝවාන් වෙන්න කලින් එහෙම කරලා තියෙනවා. එච්චර ආනුභාවයි ඒ ආයුධය. ඊළඟ එක තමයි යම රජුරුවන්ගේ පාරාවලල්ල. ඒ යම රජුරුවන්ගේ පාරාවලල්ල අතැතිව යම රජුරුව කුම්භාණ්ඩය දෙස බලනවලු. බලති පින්වතුනි කුම්භාණ්ඩය පුපුරනවා කියනවා. එච්චර ආනුභාවයි. ඒ වගේම ආනුභාවයක් තිබුණා ආලවකගේ චේලායුධේ. චේලායුධේ බලය මොකද්ද? චේලායුධේ අහසට වීසිකලොත් එහෙම 12 වසරක් වැසි නවතින්නේය. චේලායුධයෙන් පොළවට ගැසුවොත් සියලු ගස් තනකොළ ආදිය වියලි 12 වසරක් පුරාම යලි නොවැඩෙන්නේය. චේලායුධයෙන් මුහුදට ගැහුවොත් එහෙම මුහුදේ වතුර සිඳී යන්නේය. මේ වගේ මේ චේලායුධය කියලා කියන්නේ හරි බල සම්පන්න ආයුධයක්. අර නවවිධ වර්ෂාවෙම පීඩා කරන්න බැරි තැන ආලවක ගත්ති චේලායුධය. චේලායුධය අරගෙන ගහන්න ලැහැත් වෙනකොටම මේ ආයුධය පරිහරණය කරනකොට ඒක ලෝකෙටම දැනෙනවා. දෙව් බඹුන්ට දැනුණා. දෙව් බඹුන් එක්රැක් වෙන්න පටන් ගත්තා කියනවා. ආලවක බුදුරජාණන් වහන්සේත් එක්ක කරන මේ මහා යුද්ධය දකින්න. පැහැදුණු සිත් ඇති දෙවිවරු එකතු වුණා කියනවා. අපගේ භාග්‍යතුන් වහන්සේගේ අසිරිය පෙළහර අද දකින්න පුළුවන් කියලා. එහෙම පැහැදීමක් නැති දෙවිවරු එකතු වුණා කියනවා. අනේ මොනවා වේද දන්නේ නැහැ කියලා. කොහොම හරි මහා දේව සමාගමයක් හටගෙන තියෙනවා. ඒ දිව්‍ය පිරිවරත් බලාගෙන ඉඳි දැන් ආලවක අර චේලායුධය පාවිච්චි කළා. චේලායුධයෙන් කරකලා ගහනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධානුභාවයෙන් යුතු එර්දියක් කළා. ඒ චේලායුධය නිකම්ම කරකැවිලා භාග්‍යතුන් වහන්සේගේ පාකමල් යුග මත පතිත වුණා. කිසි හානියක් වුණේ නැහැ. දැන් ආලවකට තිබුණු ඔක්කොම ආයුධ ටික ඉවරයි. ආලවක කල්පනා කළා මේ ශ්‍රමණයාට මුකුත් කරන්න බෑනේ. ඇයි මේ? ආලවක තේරුම් ගත්තා
බුදුරජාණන් වහන්සේගේ මෙත් සිතක් තියෙනවා. ඒ මෛත්‍රී ආනුභාවයෙන් තමයි මේ මොනවා කළත් හරියන්නේ නැත්තේ. කේන්ති ගසන්න ඕන. කේන්ති ගැස්සුවා නම් මේ ශ්‍රමණයව මට අවුල් කරන්න පුළුවන්. බලන්න කෙලෙස් පාවිච්චි කරන්නේ. කෙලෙස්ේ තමයි පාවිච්චි කරන්න හිතන්නේ. කෙලෙස් නැති මුනිතුන්ව කොහොමනම් කෙලෙස් වලින් පාවිච්චි කරන්නද? ආලෝක හිතුවා මං කේන්ති ගස්සනවා. ආලවක මේ හිතුවිල්ල හිතනකොට බුදුරජාණන් වහන්සේ ආදේශනා ප්‍රාතිහාරයෙන් ආලෝකගේ හිත දැක්කා. දැන් ආලෝක කියනවා කොහොමද? නික්ඛම සමනාති. ඒ ශ්‍රමණය මෙතනින් එළියට බහැපන් කිව්වා. බුදුරජාණන් වහන්සේ සාදහවුසෝ හොඳයි ආයුෂ්මත. එහෙම පිළිතුරු දීලා භාග්‍යතුන් වහන්සේ නැගිටලා මේ විමානෙන් එළියට වැඩම කරන්න පටන් ගත්තා. එතකොට ආලවක කියනවා පවිස සමනාති. ශ්‍රමණේ යලිත් ඇතුළට එනු. සාදහවුසෝ හොඳයි ආයුෂ්මතුනි කියලා බුදුරජාණන් වහන්සේ ආයෙ හැරිලා ඇතුළට වැඩම කළා. දැන් ආලවක හිතුවා මේක තමයි සෙල්ලම. මේක තමයි මේ ශ්‍රමණයව මඩින්න තියෙන ක්‍රමේ. ආලෝක දෙවෙනි වතාවෙක් කියනවා ඒ ශ්‍රමණේ එළියට බහිනු. බුදුරජාණන් වහන්සේ හොඳයි කියලා වැඩම කළා. චුට්ටක් වඩිනකන් ඉඳලා ඒ ශ්‍රමණේ යලි ඇතුළට පැමිණෙනු කිව්වා. හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ යලි ඇතුළට එළියා. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම 3 වතාවක් කළා. 3 වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ යලිත් පළඟ බැඳගෙන වාඩි වුණා. වාඩි වුණාම ආලෝක කියනවා නික්කම සමනාති. ශ්‍රමණේ දැන් යලිත් එළියට වැඩම කරනු එළියට යනු කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා නක්වා හන්තං අවසෝ. නෑ ආයුෂ්මත. ආයි මං වඩින්නේ. ඔබට යමක් කරන්න පුළුවන් නම් ඔබ ඕන දෙයක් කරන්න. මං ආයි එළියට වඩින්නේ. එතකොට මේ ආලවකට මතක් වුණා ආලවක කලින් කරපු දෙයක්. ඒ තමයි පින්වතුනි මේ ආලවකගේ මව්පියෝ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහපු අය. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ලෝ පහළ වෙන්න පෙර පහළ වුණේ. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා ඒ මව්පියෝ යම් ගාථා ටිකක් මතකේ රඳවාගෙන හිටියා. ඒ ගාථා ආලවකටත් කියලා දීලා තිබුණා. ආලවකට මේ ගාථා අමතක වෙන නිසා ආලවක මේවා ලියලා තිබුණා මේ රන් පුවරුවක. යම් සටහන් කිරීමක් තියාගෙන ඉඳලා තියෙනවා. ඉතින් ආලවක කරන්නේ යම් මේ ශ්‍රමණ බ්‍රාහ්මණවරු ආවොත් එහෙම ආලවකගේ විමානෙට ඒ ශ්‍රමණයන්ගෙන් අහනවා මේ ප්‍රශ්න. ඔය ප්‍රශ්න වලට අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට ඇරෙන්න වෙන කෙනෙකුට උත්තර දෙන්න බෑ. හරියටම උත්තරේ දුන්නොත් එහෙම ආලවකට ඒ උත්තරේ තේරුම් ගන්න හැකියාවකුත් තිබුණා. මොකද මේ කාලය ගියපු නිසා ආලවකට මේ වගේ උත්තර අමතක වෙලා තිබ්බේ. බුදු කෙනෙක් අඳුන ගන්න ක්‍රමේ ඒ ප්‍රශ්න වලින් ආලවක දැනගෙන හිටියා. දැන් ආලවක හිතුවා මේ ශ්‍රමණියත් සාමාන්‍ය ශ්‍රමණෙක් මට කරන්න තියෙන්නේ අර ප්‍රශ්න ටික අහන්න. ප්‍රශ්න ටිකට උත්තර දුන්නේ නැත්තම් මම මේ ශ්‍රමණයාව උමතු කරනවා. ආලවක එහෙම කරලා තියෙනවා කලින්. බලන්න එහෙම පුදුමාකාර විදිහේ දරුණු ගති ලක්ෂණ තිබුණු පව් පුරව ගනිමින් හිටපු යක්ෂයෙක් මේ ආලවක කියන්නේ. බුදුරජාණන් වහන්සේ ආලවක කියනවා පඤ්ඤහන්තං සමන පුච්චිස්සාමි. හොඳයි ශ්‍රමණය. එහෙමනම් ඉතින් දැන් උත්තර දෙන්න ලැහැත් වෙන්න වෙයි. මම දැන් ප්‍රශ්න අහනවා. සචේ මේන ව්‍යා කරිස්සසි. මං අහන ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්නම් චිත්තං වාතේ කිපිස්සාමි. මං ඔබගේ හදවත උමතු කරනවා. හදයන් වාතේ පාලිස්සාමි. එක්ක හදවත පලනවා. පාදේසුවා ගහෙත්වා පාර ගංගායන් කිපිස්සාමි इति. කකුල් දෙකෙන් අල්ලලා කරව කළා ගංගෙන් එතරට වීසි කරනවා කිව්වා. මේ ආලෝකයේ හැකියා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා නක්වාහන්තං ආවුසෝ පස්සාමි. ආලවක මම එහෙම කෙනෙක් නම් දකින්නේ මේ ලෝකේ දෙවියන් බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ප්‍රජාව තුළ මගේ හිත උමතු කරන්න පුළුවන් කෙනෙක්, මගේ හදවත පලන්න පුළුවන් කෙනෙක්, මාව ගඟෙන් එතරට වීසි කරවන්න පුළුවන් කෙනෙක් නම් මම දකින්නේ. අපි ජත්වන් ඒ වුණාට ඔබ යම් මේ ප්‍රශ්න අහනවා නම් ඒ ප්‍රශ්න අහන්න ඒකට අවසරය තියෙනවා කිව්වා. එතකොට ආලවක ප්‍රශ්න ඇහුවා.
ඒ ප්‍රශ්න පිංගතුනේ හරිම ලස්සනයි. හරි ගම්භීරයි. හරිම අර්ථවත්. අපිත් මේ ප්‍රශ්න මේ විදිහට සජ්ජායනා කරමු. කිං සුද විත්තං පුරිසස්ස සෙට්ඨං කිං සුසුචින්නෝ සුඛමාවහාති කිං සුහවේ සාදු තරං රසානං කතං ජීවින් ජීවිත මාහු සෙට්ඨං කවර ධනයද පුරුෂයාට උතුම් වන්නේ කවර කරුණද පුරුදු කළ විට සැප ලැබෙන්නේ කවර රසයද ලොවේ මියුරුම රසය වන්නේ කවර දිවියද ගත කරන විට උතුම් වන්නේ බලන්න ආලවක අහපු දේ මේ පුරුෂයාට තියෙන උතුම්ම ධනය මොකද්ද? යමක් පුරුදු කළොත් සැප ලැබෙනවා නම් ඒ කුමක් පුරුදු කිරීමෙන්ද? ඊළඟට ඇහුවා මේ ලෝකයේ තියෙන මියුරුම රසය මොකද්ද? කොයි විදිහට ජීවිතේ ගත කරනකොටද ඒ ජීවිතයට උතුම් ජීවිතය කියා කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිතුරු වදාළා. සද්දීද විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති සච්ඡං හවේ සාදු තරං රසානං පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ඨං සදහ ධනයයි පුරුෂයාට උතුම් වන්නේ සොඳුරු දහමයි පුරුදු කළ විට සැප ලැබෙන්නේ ආර්ය සත්‍යයයි ලොවේ මියුරුම රසය වන්නේ නැනැති දිවියයි ගත කරන විට උතුම් වන්නේ බලන්න ප්‍රශ්නේ ඇසුවේ යම්සේද බුදුරජාන් වහන්සේ ඒ වගේම අර්ථ සහිත ලස්සන ගාථාවක් දාලා සද්ධීද විත්තං පුරිසස්ස සෙට්ඨං කෙනෙකුට තියෙන වටිනාම ධනය ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධා කියලා කිව්වේ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාදය. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීම. බුදුරුවන, දහම් රුවන, සංගරුවන ගැන තියෙන ප්‍රසාදය ශ්‍රද්ධාව. ඒක තමයි වඩාත්ම වටින ධනය. ධම්මෝ සුචින්නෝ සුඛමාවහාති කෙනෙකුට සැප ලැබෙන්නේ ධර්මයේ පුරුදු කළොත්. ධර්මයේ හැසිරෙන කෙනාට සැප ලැබෙන්නේමය. ධර්මයේ හැසිරෙන කෙනා සැපවත් වූ ජීවිතයක් ඇති කර ගන්නේමය. සච්ඡං හවේ සාදු තරං රසානං මේ ලෝකේ අන්තාක රසය නැද්ද? සියලු රසයන් අතර අග්‍රවන්නේ චතුරාර්ය සත්‍ය රසයයි. මේ ලෝකේ තියෙන සත්‍ය අතර උතුම්ම සත්‍ය තමයි ආර්ය සත්‍ය. ඒ ආර්ය සත්‍යයන්ගේ යම් රසයක් ඇද්ද? ඒ රසය තමයි කිව්වා ලෝකේ වටිනම ලෝකේ අග්‍රම රසය. දැන් ඒ රසයටපත් වුණාට පස්සේ වින්තුනේ දුක් මොකුත් නැහැනේ. ජීවිතේ මුළුමනින්ම ප්‍රණීතයි. රහතන් වහන්සේලා අත්විඳ ජීවිතේ ප්‍රණීත ජීවිතයක්. ඊට වඩා රසක් ඇත්තේ නැහැ. පඤ්ඤා ජීවින් ජීවිත මාහු සෙට්ඨං ප්‍රඥාවෙන් ගත කරන ජීවිතේ තමයි උතුම් භාවයටපත් වෙන්නේ. කෙනෙක් උතුම් වෙන්නේ. කෙනෙක් ශ්‍රේෂ්ඨ වෙන්නේ ප්‍රඥාවෙන් ජීවිතය ගත කරනවා නම්. ඊට පස්සේ ආලෝක ඇහුවා මෙන්න මෙහෙම. කතං සුතරති ඕඝං කතං සුතරති අන්නවං කතං සුදුක්ඛං අච්චේති කතං සුපරිසුජ්ජති
සැඩදියෙන් එතර වී පැනගන්නේ කෙලෙසින්ද සමුදුරෙන් එතර වී ගොඩ යන්නේ කෙලෙසින්ද භවදුකෙන් අත මිදී ගැලවෙන්නේ කෙලෙසින්ද දිවි මගද පිරිසිදුව බබලන්නේ කෙලෙසින්ද බලන්න මේ ගැඹුරු ප්‍රශ්න කතංසු තරති ඕගං මේ සංසාරය කියන සැඩ සමුදුරෙන් පැනගන්නේ කොහොමද කතංසු තරති අන්නවන් සසර සමුදුරෙන් කෙනෙක් එතර වෙන්නේ කොහොමද කතංසු දුක්ඛං අච්චේති දුක ඉක්මවා යන්නේ කොහොමද කතංසු පරිසුජ්ජති කෙනෙකුගේ ජීවිතේ පිරිසිදු වෙන්නේ කොයි විදිහටද බුදුරජාණන් වහන්සේ වදාළා සද්ධාය තරති ඕඝං අප්පමාදේන අන්නවං විරියේන දුක්ඛං අච්චේති පඤ්ඤාය පරිසුජ්ජති සදහෙයිනි සැඩදියෙන් නිතර වී පැනගන්නේ නොම පමාවෙනි සසර සමුදුරෙන් ගොඩ යන්නේ වීරියෙනි ඉක්ම ගොස් භව දුකින් ගැලවෙන්නේ නැන බලින්මය ලොවේ දිවිය පිරිසිදු වන්නේ සද්ධාය තරති යෝගං ශ්‍රද්ධාවෙන්ම තමයි මේ සංසාර සැඩපහරින් එතර වෙන්න තියෙන්නේ සසරින් ඈතර වීමක් නෑ ශ්‍රද්ධාව නැත්තම් බුදුරජාණන් වහන්සේගේ වචනය කෙරෙහි විශ්වාසයක් නැත්තම් ඒ වචනේ අනුගමනය කරන්නේ නැත්තම් තම තමන්ට හිතෙන විදිහට නම් කටයුතු කරන්නේ සසරින් ඈතර වීමක් නැත ශ්‍රද්ධාවෙන්මයි සංසාරයෙන් ඈතර වෙන්න තියෙන්නේ මේ සංසාරයේ තියෙන සැඩ උහුලන්ට අමාරු දුක් යම් කෙනෙක් සම්පූර්ණයෙන්ම නැති කර ගන්නවා නම් සංසාර සැඩ සයුරින් ඈතර වෙනවා නම් ශ්‍රද්ධාව තියෙන්න ඕන සත්තාමේ භගවා මගේ ශාස්ත්‍රුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේය ශාවකෝ හමස්මි මම ශ්‍රාවකයා ජානාති භගවා භාග්‍යතුන් වහන්සේම දන්නාසේක අහං නජානාමි මම මොකුත් දන්න කෙනෙක් නෙමෙයි කියන තැන ඉන්නවනම් ඒ කෙනාට තමයි සැඩදියෙන් ඈතර වෙන්න පුළුවන්කම ලැබෙන්නේ අප්පමාදේන අන්නවං ශ්‍රද්ධාව රැක ගනිමින් අප්‍රමාදීව කටයුතු කිරීම තමයි සසර සමුදුරෙන් ගොඩ යන්න තියෙන පිළිවෙල බුදුරජාණන් වහන්සේගේ වචනයට අනුව අප්‍රමාදීව කටයුතු කරන්න ඕන අප්‍රමාදීව සීලය අප්‍රමාදීව සමාධිය අප්‍රමාදීව ප්‍රඥාව පුරුදු කරන කෙනා සසර සමුදුරෙන් ගොඩ යනවා විරියේන දුක්ඛං අච්චේති මේ දුක ඉක්මවා යන්න තියෙන්නේ භව දුකින් ගැලවෙන්න තියෙන්නේ වීරියෙන් අකුසල් දුරු කිරීම පිණිසත් කුසල් දියුණු කිරීම පිණිසත් තාමවා දැඩිවගත් දල්ල පරක්කම දැඩි පරාක්‍රමයෙන් අරගත් අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු අකුසල් දුරුකොට මිසක් මම මේ වීරිය නවත්තන්නේ නැහැ කියලා නොපසු බට විදිහට අරගත්ත වීරියෙන් තමයි කෙනෙකුට දුක ඉක්මවා යන්න තියෙන්නේ පඤ්ඤාය පරිසුජ්ජති පිරිසිදු ජීවිතයක් උපදවා ගන්න තියෙන්නේ කොහොම කෙනෙකුටද ප්‍රඥාව තියෙන කෙනාට ප්‍රඥාව තියෙන කෙනාට ප්‍රඥාවෙන්මයි පිරිසිදු ජීවිතයක් උපදවා ගන්නට ලැබෙන්නේ ආලෝක අහනවා තව ප්‍රශ්න කතං සුලභතේ පඤ්ඤං කතං සුවින්දතේ ධනං කතං සුකිත්තිං පප්පෝති කතං මිත්තානි ගන්තති අස්මාලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති කෙලෙසින්ද දිවි මගට නුවණ ඇති කරගන්නේ
කෙලෙසින්ද කෙනෙකු ලොව ධනය රැස් කරගන්නේ කෙලෙසින්ද කෙනෙකුගේ හොඳ නමක් පැතිරෙන්නේ කෙලෙසින්ද යහළු මිතුරන් පිරිස ලැබගන්නේ මෙලොව හැර පරලොවක ගිය කල කෙලෙසින්ද ශෝකයක් නොකර කල් ගතවන්නේ ඔන්න ඔහොම ඇහුවා ප්‍රශ්න ගොඩයි කතංසු ලබති පඤ්ඤං කොහොමද ප්‍රඥාව ඇති කරගන්නේ දැන් ජීවිතේ පිරිසුදු වෙන්න තියෙන ජීවිතේ ජය ගන්න හේතු වෙන ප්‍රඥාව කොහොමද ඇති කරගන්නේ ආලෝක ඇහුවා බුදුරජාණන් වහන්සේ ඒට පිළිතුරු දුන්නේ මේ විදිහට සද්ධානු අරහතං ධම්මං නිබ්බාන පත්තියා සුසුසා ලබතේ පඤ්ඤං අපමත්තෝ විචක්ඛනෝ අමානිවනට පමුණුවාලන දහම් පවසති රහත් මුනිවරු සදහැසිත්නෙහි උපදවාගෙන මනාකොට ඒ බණ අසාගෙන ඇසූදාමට සිත යොමාගෙන පමානුම වී එයට නතු වී විමසනා විට නුවණ මතුවේ කොහොමද නුවණ ලැබෙන්නේ අමානිවන්ට අරගෙන යන ධර්මය අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරද්දී ඒ ධර්මය ගැන සැදැහැසිත ඇති කරගන්න ඕන ශ්‍රද්ධාව ඇති කරගෙන සුසුසා ආසාවෙන් මේ බණ අහන්න ඕන ආසාවෙන් අහන බණ පදේ අපමත්තෝ විචක්ඛනෝ අප්‍රමාදීව නුවණින් විමසන්නට ඕන ලබති පඤ්ඤං එතකොට ප්‍රඥාව ලැබෙයි බලන්න මේ ආලවක ඇසූ නිසා කොච්චර වටිනා අර්ථ ජීවිතේට අපිට එකතු කරගන්න ලැබුණද පින්වතුනි ප්‍රඥාව කියන එක මේ ලෝකේ එක එක විදිහට විස්තර කරනවානේ එක එක විදිහට මෙයා නුවණැත්තෙක් මෙයා ප්‍රඥාවන්තයෙක් කියලා කියනවා නමුත් බලන්න ප්‍රඥාව කියන එක හරියටම ලැබෙනවා නම් ජීවිතේ පිරිසුදු වෙන්න හේතු වෙන ජීවිතේ ජය ගන්න හේතු වෙන ප්‍රඥාව කෙනෙකුට හරියටම ලැබෙනවා නම් ඒ ලැබෙන්නේ එකම එක ක්‍රමයකට ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා වෙන පිළිවෙලක් නැහැ ප්‍රඥාව ලබා ගැනීම පිණිස වෙන පිළිවෙලක් නැත තමන් නිකන් ගැඹුරින් හිතුවා කියලා ප්‍රඥාව උපදින්නේ නැත ප්‍රඥාව උපදින්නේ බුදුබණ අසා බුදුබණට අනුව කල්පනා කිරීමෙන් පමණි ඊළඟට ඇහුවේ මොකද්ද ආලවක කතංසු වින්දති ධනං කොහොමද කෙනෙක් ලෝකේ ධනෙ රැස් කරගන්නේ ධනෙ රැස් කරන්න යා කොහොමද කටයුතු කළ යුත්තේ පතිරූපකාරී ධුරවා උට්ඨාතා වින්දතේ ධනං සච්චේන කිත්තිං පප්පෝති දදං මිත්තානි ගන්තති බාරගෙන එන වගකීම් හැම වීරියෙන් කටයුතුද කරනා නොපසු බසිනා වීරියෙන් යුතු කෙනෙකු වේ නම් රැස් කරයි හේ සියලු ධනයම සැබෑ බස් පවසන කෙනා ලබයි ලොව හොඳ නම මනා යහළුවන් සොයනා කෙනා දිය යුතුය හැම දන්මනා බුදුරජාණන් වහන්සේ වදාලා පතිරූපකාරී දුරවා උට්ඨාතා වින්දතේ ධනං යම් කෙනෙක් තමන්ගේ ජීවිතයට එන වගකීම් බාරගෙන ඒ වගකීම් නොපිරිහෙලා ඉටු කරනවා නම් වගකීම් ඉටු කිරීම පිණිස නොපසුබස්නා වීරියක් තියෙනවා
එයා හොඳ වීරියවන්තව කාලේ අපතේ නොදමා වැඩ කරන කෙනෙක් නම් එයා තමයි ධනය රැස් කරන්නේ. එහෙම කෙනෙකුට තමයි ධනයක් රැස් කරගන්න ලැබෙන්නේ. ලෞකික ධනයක් හෝ වේවා ලෝකෝත්තර ධනයක් හෝ වේවා රැස් කරන්නට නම් වීරිය තියෙන්න ඕන. වගකීම් සහගත වෙන්න ඕන. නිබඳු කෙනාමයි ධනය රැස් කරන කෙනා බවට පත් වෙන්නේ. ඊළඟට ආලවක ඇහුව ප්‍රශ්නේ කතංසු කිත්තිං පප්පෝති කොහොමද කෙනෙකුගේ හොඳ නමක් පැතිරෙන්නේ? හැමෝම අතරේ ප්‍රශංසනීය නාමයක් කොහොමද පැතිරෙන්නේ? සච්චේන කිත්තිං පප්පෝති. ඇත්ත කතා කරන කෙනා තමයි ලෝකේ හොඳ නමක් පතුරව ගන්නේ. ඇත්ත කතා කළොත් එයා සම්බන්ධයෙන් හොඳ නමක් පැතිරී යනවා. මේ අර කෙනා අවංක කෙනෙක්. කෙලින් චරිතයක්. ඍජු චරිතයක්. ඇත්ත කතා කරන කෙනෙක් කියලානේ. ඇත්ත කතා කිරීම සත්‍යවාදී වීම තමයි හොඳ නමක් පැතිරලා යන්න හේතු වෙන දේ. බොරු කළොත් බොරු කිව්වොත් එහෙම එයා සම්බන්ධයෙන් අපකීර්තියක් පැතිරලා යන්නේ නැද්ද ටික කාලෙකින්ම? ආපෝ බොරු කියන කෙනෙක් නේ. බොරුකාරයෙක් නේ. වංචාකාරයෙක් නේ. කිසි අවංක බවක් නැහැ නේ කියලා පැතිරලා යනවා. හොඳ නමක් පැතිරෙන්න නම් සත්‍යවාදී විය යුතුයි. ඊළඟට ආලවක අහනවා කතං මිත්තානි ගන්තති කොහොමද මිත්‍රයෝ ලබන්නේ? යාළු මිත්‍රයෝ එකතු කරගන්නේ කොහොමද? බුදුරජාන් වහන්සේ වදාලා දදං මිත්තානි ගන්තති යහළුවන් සොයනා කෙනා දිය යුතුය හැම දන්මනා. එයා දානේ පූජා කරන්න ඕන. දානේ පූජා කරන කෙනාටමයි යාළු මිත්‍රයෝ හැදෙන්නේ. ඊළඟට ආලවක ඇහුව ප්‍රශ්නේ තමයි අස්මා ලෝකා පරං ලෝකං කතං පෙච්චන සෝචති. මෙලොව අත්තර පරලොවට යනකොට කෙනෙක් ශෝක නොකර ඉන්නේ කොහොමද? බලන්න පින්වතුනි මේ මුරු ගගා මිනිමස් කකා හිටපු යක්ෂයෙක් කොච්චර වටින අර්ථ දරාගෙන ඉඳලා තියෙනවද? මේ ප්‍රශ්න කොච්චර වැදගත් ජීවිතයකට. මේ ලෝකේ අත්හැරලා පරලොවකට යනවා කියන එක අපි හැමෝටම උරුමයි. ඒ පරලොවට යනකොට Taman තනිවම පරලොව යන ගමන කෝටියක් එකට හිටියත් මැරිලා යන්නේ තනියම. ඒ මැරිලා යනකොට Taman තනිම යන ගමනට ශෝකයක් නැතිව තියෙන රැකවරණය මොකක්ද? බුදුරජාණන් වහන්සේ වදාළා යස්සේතේ චතුරෝ ධම්මා සද්දස්ස ගරමේසිනෝ සච්ඡං ධම්මෝ දිතිචාගෝ සවේ පෙච්චන සෝචති. සදහැති පින්වතෙකුට ගිහි ගෙයි වසන පවතින විටක දහම් සතරක් මේ කියන සැබෑ බස් පැවසීමද වැටහෙන නුවණ තිබුමද උත්සාහය පැවතීමද දන් දෙන්ට හැකිවීමද මේවා තිබෙන විට ගත කරන ජීවිතයක පරලොව ගිය කලක ශෝක නොකරයි එයා කිසි විට. ධර්ම හතරක් තියෙනවා නම් ගිහි ගෙදර වාසය කරන කෙනෙකුට මේ ගිහි කෙනෙකුට කියපු කාරණාවයි. දැන් ආලෝක කියලා කියන්නේ ගිහියෙක්නේ. ගිහි කෙනෙකුට කියන කාරණාවක්. කාරණා හතරක් තියෙනවනේ ජීවිතේ. සත්‍යං සත්‍යවාදී වීම, ධම්මෝ නුවණ, ධර්මය අහලා ධර්මයේ විමසලා ඇති කරගත්ත නුවණ, දිති උත්සාහයෙන් වැඩ කිරීම, චාගෝ දම්පෙන් පූජා කිරීම. ඔන්න ඔය කාරණා හතර තියෙන කෙනා අස්මා ලෝකා පරං ලෝකං මේ ජීවිතය අත්හැරලා පරලෝකට යනකොට එයා තනියම යන ගමනට එයාට රැකවරණයක් තියෙනවා. සවේ පෙච්චන සෝචති. එයා පරලෝ ශෝක කරන්නේ. මොනවා හතර තියෙනවා නන්ද? සත්‍ය තිබීම, නුවණ තිබීම, උත්සාහය තිබීම සහ දම්පැන් පූජා කිරීම. ඉතින් පින්වතුනි අපි ඇති කරගන්න මහන්සි ගන්න ඕන. මේ මනුස්ස ජීවිතය අහිමි වී යනවා. අහිමි වී යන මනුස්ස ජීවිතය අපිට පරලොවක් නේද ලං වෙන්නේ? අපි දන්නවද අපේ පරලොව ගමන කොයි තැනක කොයි විදිහට එන්න තියෙනවද කියලා?
කොයි වෙලාවක පරලෝ යන්න උනක් කමක් නැහැ. තමන් මේ කරුණු හතර අරගෙන ජීවිතේ හොඳට පිහිටුවාගෙන තිබුණොත් මේ කරුණු හතරෙන් යුක්ත කෙනෙක් විදිහට ජීවිතේ ගොඩනගාගෙන තිබුණොත් එයාගේ පරලෝ නම් කවදාවත් ශෝකයක් නැත. බුදුරජාණන් වහන්සේ ඔය ආලවකගේ ප්‍රශ්න වලට පිළිතුරු දීලා භාග්‍යතුන් වහන්සේ දැන් දන්නවා ආලවකට තියෙන්නේ ප්‍රශ්න ඔච්චරයි. මේ වෙනකොටත් ආලවකගේ හිත බොහෝ පැහැදිලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළා මෙහිම. ඉංග අඤ්ඤේ පිපුච්චස්සු පුතු සමනක් බ්‍රාහ්මනේ යදි සච්චා දමාචාගා කන්ත්‍යා භියෝන විජ්ජති. ඉදින් ඔබ හට මේ ගැන ඕනේ නම් දැනගන්නට ලොවේ වෙන ශ්‍රමණ බමුණන් වෙතට ගොස් විමසාලව සැබෑ බසකට ඉන්ද්‍රියන් දමනයකට දන් පැන් පිදීමට ඉවසීමෙන් විසීමට වැඩි තරම් වූ තවත් කිසිවක් ලොවේ වෙන ඇත්දැයි කියා. බුදුරජාණන් වහන්සේ වදාරනවා ආලවකට ආලවක ඔබට මේ ගැන තවත් ඉතින් කරුණු දැනගන්න ඕන වෙන ශ්‍රමණ බමුණන්ගෙන් අහන්න. ඒ වුණත් ආලවක යම් කෙනෙක් ළඟ සැබෑ බස් පැවසීම තියෙනවා නම් යදි සච්චා සත්‍ය කතා කිරීම. ඒ කිව්වේ අවංකකම. ජීවිතයකට ගොඩාක් වැදගත් අවංක භාවය. ඊළඟට දමා ඉන්ද්‍රියන් දමනය කරගෙන වාසය කිරීම. ඇස කන නාසය දිවකය මනස දමනය කරගෙන ඉන්න එක. ඒ වැවිස්සිලානේ දමනය කරන්නේ. ඊළඟදී ඡාගා දම් පැන් පූජා කිරීම. දන් දෙන කෙනෙක් වීම. ඊළඟදී තමයි කන්ත්‍යා ඉවසීම. ඕන් ඔය කරුණු හතරට වඩා වැඩි තරම් දෙයක් මේ ජීවිතයේ යහපත පිණිස තියෙනවද කියන එක ඔබට වෙන ශ්‍රමණ බමුණන්ගෙන් ඕන අහලා දැනගන්න කිව්වා. ඒකේ මේ ගුණධර්ම එච්චර වටිනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ආලවක කියනවා කතන්නුදානි පුච්චයං පුතු සමනක් බ්‍රාහ්මනේ සෝහං අජ්ජ පජානාමි යෝ අත්තෝ සම්පරායිකෝ. අනේ පින්වත් භගවතානිනි ලොවේ සිටිනා වෙන ශ්‍රමණ බමුණන්ගෙන් කුමට නම්මා යලි අසන්ටද දැනගතිමි අද සිතු ලෙසට මම මෙලොව පරලොව සැපත ලැබ දෙන සියලු කරුණුම. ආලෝක කියනවා ස්වාමීනි මම ආයේ වෙන කාගෙන් මොනවට අහන්නද? අද භාග්‍යතුන් වහන්සේ නිසා මං මෙලොව පරලොව දෙලොවේම සැපත ඇති කරන සියලු කාරණා දැනගත්තා. බලන්න නුවණ. මුරුමුරු ගගා මිනිමස් කකා හිටපු රුදුරු යක්ෂයෙකුගේ නුවණ සම්පූර්ණ මේ ධර්මයට පැහැදුනානේ. භාග්‍යතුන් වහන්සේ එකක් ගානේ විසඳපු හැම ප්‍රශ්නයක්ම හොඳට හිත ඇතුලේ කාවැදුනා. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කරන ධර්මය නුවණැති ආලවකගේ හදවතේ හොඳට පෙළපදියම් වුණා. පින්වතුනි ආලවක ධර්ම අවබෝධ කළා. සෝතාපන්න ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේ ගැන හොලවන්න බැරි ප්‍රසාදය. ධර්මයේ ගැන හොලවන්න බැරි ප්‍රසාදය. සංගරුවන ගැන හොලවන්න බැරි ප්‍රසාදයක් ඇති වුණා. නොකැඩෙන සීලයක් ආර්යකාන්ත වූ සීලයක් ආලවකගේ ජීවිතේ පිහිටියා. ඊළඟට ඒ ආලවක යක්ෂයා දානීය ත්‍යාගය අත් නොහරිනා කෙනෙක් බවට පත් වුණා. සෝතාපන්න වෙන කෙනෙකුට පිහිටනවා දානීය. අංගයක් විදිහට පිහිටනවා. එයා දම්පැන් පූජා කර කර වාසය කරන කෙනෙක්. ත්‍යාගය කියලා කියන්නේ ජීවිතයේ අංගයක්. ඉතින් ආලවක අප්‍රමාණ ප්‍රසාදයෙන් මෙහෙම කියනවා. අත්තාය වතමේ බුද්ධෝ වාසායාලා විමාගමි සෝහං අජ්ජ පජානාමි යත්ත දින්නං මහප්පලං
සැබවින්ම බුදු සමිඳුන් මා කෙරෙහි කරුණාවෙන් වැඩිසේක මේ අලවුනුවරට යං උතුම් කෙනෙකුට දුන් දෙයින් මහා ඵල ලැබේ නම් පිදිය යුතුයේ උතුමා දැනගතිමි මම අද දින. බුදුරජාණන් වහන්සේ මං ගැන අනුකම්පාවෙන්මයි මේ අලව් නුවරට වැඩි. ඔන්න දැන් ආලෝක කියනවා. දැන් බලන්න මුලින් ශ්‍රමණේ එළියට බැහැපන් කිව්වනේ. ඊළඟට නවවිධ වර්ෂාවලින් පීඩාවට පත් කරන්න උත්සාහ කළානේ. තමන් ළඟ තියෙන බල සම්පන්න වූ ආයුධය චීලායුධයමුත් දමලා ගැහුවනේ. මේ ශ්‍රමණයාව වෙහෙසවල මම පීඩාවට පත් කරනවා කියලා හිතුවනේ. ඒ ඔක්කොම බුදුරජාණන් වහන්සේ කවුද කියලා නොදැන ආලවක කරපුවා. මේ හිතවල තියෙන හයිය තමයි, නුවණැත්තගේ හිතේ තියෙන හයිය තමයි අර ඔක්කොම අමතක කළානේ. දැන් ඒක හිත හූල එහෙම හිටියනම් අයියෝ මං මෙහෙම කෙනෙකුටද මේ චේලායුධයෙන් දමලා ගැහුවේ. අයියෝ මං මෙහෙම කෙනෙකුටද නවවිධ වර්ෂාවෙන් හිංසා කළේ. මං මෙහෙම කෙනෙකුටද එළියට බැහැපන් කියලා කිව්වේ. ඕක හිත හිටියන. මේ මොකුත් නැහැ. කියනවා ස්වාමීනි ඔබ වහන්සේ මං ගැන අනුකම්පාවෙන්මයි වැඩි. දැන් මං දන්නවා යම් කෙනෙකුට දම්පැන් පූජා කළොත් එහෙම මහත්ඵල මහානිසංස ලැබෙනවා නම් ලෝකේ උතුම්ම මුනිදුන් මම දැන් දන්නවා. සෝහං විචරිස්සාමි ගාමාගාමං පුරාපුරං නමස්ස මානෝ සම්බුද්ධං ධම්මස්සච සුධම්ම තන්ති නමදිමින් සම්බුදු රජාණන් අසිරිමත් දම් රස අමාවන් පවසමින් ලොව යමි ගමින් ගම ඇවිද කියනෙමි මම රටින් රට. ආලෝක අවසානට කියනවා ස්වාමීනි මම මේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නිරතුරු වන්දනා කර ඒ අසිරිමත් වූ අමාවන් ශ්‍රී සද්ධර්මය මං ගමින් ගම කියාගෙන යන්නම්. මං රටෙන් රටට ස්වාමීනි මේ ධර්මය කියාගෙන යන්නම්. ඇයි ජීවිතේ සැපවත් කරන දේ ඒ රසයන් අතර උතුම්ම රසය කෙනෙකුට ලැබුණට පස්සේ එයා කැමති අනිත් අයට මේක බෙදා දෙන්න. මම මේ ධර්මයේ හැම තැනම කියාගෙන යන්නම් කිව්වා. ඇතින් පින්වතුනි අදටත් ශ්‍රී සම්බුද්ධ ශාසනය ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය සුරකින්න සෙම්පති දෙවිවරු අතරේ ප්‍රබල දෙවි කෙනෙක් තමයි ආලවක කියන්නේ. ආලවක දෙවියෝ සම්බුදු සසුන රකින්නවා. සම්බුදු සසුනේ පිළිවෙත් පුරන ශ්‍රාවක ශ්‍රාවිකා පිරිසට ආරක්ෂා රැකවරණ සලසනවා. අදටත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒ අමාවන් දහම් පද ආරක්ෂා කර ගැනීම උදෙසා විශාල කැපකිරීමක් කරනවා. ඉතින් එදා සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරපු ඒ ආලවක යක්ෂයා භාග්‍යතුන් වහන්සේට අපමණ ප්‍රසාදයෙන් මේ විදිහට කිව්වා. අභික්ඛන්තං බොහෝ ගෝතම පින්වත් ගෞතමයන් වහන්සේ හරීම මනහරයි. අභික්ඛන්තං බොහෝ ගෝතම පින්වත් ගෞතමයන් වහන්සේ හරීම අපූර්වයි. සේයතාපි බොහෝ ගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. ස්වාමීනි හරියට මේක යටට හැරවිලා තිබුණු දෙයක් උඩට හැරුව හරවා තැබුවා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය වැහිලා තිබ්බ දෙයක් විවෘත කරලා පෙන්නවා වගේ. මූල්හස්සවා මග්ගං ආචික්කෙය මේ පාර වැරදිලා යායුත්තේ කොහාටද කියලා නොදැන ඉන්න කෙනෙකුට හරි පාර පෙන්නවා වගේ. අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය්‍ය චක්කුමන්තු රූපානි දක්ඛිතේති. ඇස් දෙක තියාගෙන අන්ධකාරයේ ඉන්න කෙනෙකුට ලෝකේ බලන්ට කියලා පහනක් දැල්ලුවා වගේ. ඒව මේවම් බෝතා ගෞතමේන අනේක පරියායන ධම්මෝ පකාසිතෝ. ඒ වගේ තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ නොඑක් පරියායෙන් මාහට සිරිසදහම් පද දේශනා කළා. ඒසාහං භගවන්තං ගෞතමං සරණං ගච්ඡාමි. ඒ මම අද පටන්ම
ගෞතම බුදුරජාණන් වහන්සේව භාග්‍යතුන් වහන්සේව සරණ යමි. ධම්මංච භික්ඛු සංඝංච උතුම් ශ්‍රී සද්ධර්මයත් මම සරණ යමි. ශ්‍රාවක මහා සංඝරුවන් වහන්සේද මම සරණ යමි. බලන්න ශ්‍රද්ධාව ඇති වෙන්නේ තෙරුවන් කෙරෙහිමයි. තෙරුවන් කෙරෙහිම ශ්‍රද්ධාව හටගත්තා. උපාසකං මං භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතං සරණං ගතಂತಿ. ස්වාමීනි අද පටන් ජීවිතේ තියෙන තාක්ම තෙරුවන් සරණ ගියපු උපාසකයෙක් වශයෙන් මා ගැන දරා ගන්න සීක්වා කියලා බුදුරජාණන් වහන්සේට කියා හිටියා. ඉතින් ඒ ආලවක යක්ෂයා සරණ ලැබූ මේ සොඳුරු ධර්මයේ මේ දහම් අර්ථය යලි යලිත් සිහි කරන්න. යලි යලිත් මේ ධර්ම මතකේ නගා ගන්නට තමන්ගේ ජීවිතේ මෙලෝ පරලෝ දෙලොවේම යහපත සලසාගෙන අපටත් ගෞතම සම්බුද්ධ ශාසනයේ පිහිට පිරිසන්න රැකවරණ ලබන්නට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පින් සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිදුන් සතරවරන් දෙවිවරු පින් අනුමෝදන් වෙත්වා. ආලවක දෙවියන් ඒ වගේම සාතාගිර හේමවත ඒ යක්ෂ සෙම්පතිවරු ඇතුළු කොට සියලුම සේනාපති දෙවියෝ මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. සදවලෝකවාසී සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලුම දෙවිවරුත් මේ ලංකා භූමිය සුරකින්න සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දෙවියෝ දිව්‍ය සැපින් වැඩෙත්වා. ඒ දෙවියෝ අප සියලු දෙනාව ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝක වාසී මහා සංඝරුවනට පින්වත් අනගාരികා මෑණිවරුන්ට සිල් මෑණිවරුන්ට පැවිදි අපේක්ෂාවෙන් සිටින ඒ උපාසක උපාසිකා සියලු දෙනාට පින් අනුමෝදන් වෙලා ගෞතම සම්බුදු සසුනේ ධර්මාවබෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. අද ධර්ම දානමේ පින සිද්ධ කළේ පින්වත් කේ.කේ. සුනේත්‍රා කුමාරසිංහ මහත්මිය වාරියපොළ හිනිපෙන්දේගම පදිංචිව සිට 2022 ජූනි මාසේ 9 වන දිනට මිය පරලෝ ගොස් වසර 23ක් සම්පූර්ණ වන පින්වත් කේ.කේ.ඒ. සෝමදාස ආදරණීය පියාණන්ට මේ සියලුම පුණ්‍ය ධර්මියෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම ජූලි මාසේ 23 වෙනිදාට මිය පරලෝ ගොස් වසර 2ක් සම්පූර්ණ වන පින්වත් කේ.ජේ. කල්යාණී කනත්තේ වැව ආදරණීය මෑණියන් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ මෑණියනුත් පියාණනුත් පරලෝ වශයෙන් සැපයටම පත්වෙත්වා. ඒ වගේම සුනේත්‍රා කුමාරසිංහ මහත්මියගේ නමින් යන්තාක් මේ අන්ට යෙදුණු ඥාති සමූහයා වෙද්ද අනන්ත සසර පටන්ම මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතීන් මේ පිනින් සැපවත් වෙත්වා. ඉක්මන් භවයකදීම ඥාතීන් සංසාර දුකින් අත් මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ උදාරතර පුණ්‍ය ධර්මය අද ධර්ම දානයන් සිදු කළ ඒ පින්වත් කේ.කේ. සුනේත්‍රා කුමාරසිංහ මහත්මිය වේ වෙනකොට රෝගාතුරවයි සිටින්නේ. රෝගාතුරව සිටින සුනේත්‍රා කුමාරසිංහ මහත්මියට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයම ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. පින්වත් කේ.කේ. සුනේත්‍රා කුමාරසිංහ මහත්මියටත් පවුලේ සියලුම දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනා නිදුක් නිරෝග සුවයම ලබත්වා දීර්ඝායුෂ ලබත්වා තමන්ගේ ජීවිතවල කරන කියන රැකිරක්ෂා ව්‍යාපාර ඒ වගේම පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු මේ සියලු දේ දියුණු වේවා. ජීවිතයට පෙනෙන නොපෙනෙන කරදර බාධා වේනම් ඒ සියල්ලම දුරු වේවා. සියලු දෙවියන්ගේ රැකවරණ පින්වතුන්ලට ලැබේවා. අද ධර්ම දානයන් සිදු කරපු පින්වතුන්ලට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලට මේ ධර්ම දානයන් පින්වතුන්ලා වෙත අරගෙන එනකොට විශාල කැපකිරීමක් කරන ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ පින්වතුන්ලා සියලුම දෙනාට නිරතුරු සදහම් පද ශ්‍රවණය කරන මේ පින්වතුන්ලා හැම දෙනාට තව තවත් කලන මිතුරු ඇසුර ලැබේවා. තමන්ගේ ජීවිතේ හොඳට පින් කරගන්න ලැබේවා. හොඳට ගුණ ධර්ම දියුණු කරන්න ලැබේවා. ගෞතම සාසනයේ ධර්මාවබෝධ කරන්ට හැම දිනාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.